වෛද්‍යවරයෙක්ගේ යුතුයකම වෙන්නේ මිනිස්සෙයින්ව සුවපත් කිරීම. යම්කිසි මිනිස්සෙක්ගේ සුවපත් භාවය තමයි වෛද්‍යවරයෙක්ගේ පැවැත්ම. අපේ පැවැත්ම පවතින්නේ අපි තුලින් සුවපත් වෙන රෝගීන්ගේ සංඛ්‍යාව අනුව. මේක ඊටාම ප්‍රත්‍යක්ෂ ඖෂධය. මේ ප්‍රත්‍යක්ෂ භාවය නිසාම මම මේ කටයුත්ත හරිම කැමැත්තෙන් මුණන්දුවෙන් උත්සාහයෙන් සහ කැපවීමෙන් යුක්තව මේ දවස්වල කරගෙන යනවා. ඒත කොට කොට ආයෙනකොට ලයිට් යනවා. එතකොට ඉතින් ඉතුරු ටික අතින් අඹරනවා. ඒ වගේ ලොකු විශාල ප්‍රශ්න තියෙනවා අපිට විශේෂයෙන් පැය 5 6 7 10 ලයිට් කපනවා. වෛද්‍ය ප්‍රතිරූපකයෙක් විදිහට වැඩ කටයුතු කිරීම කියලා කියන්නේ අපායගාමී ක්‍රමයක් හැටියටයි කියන්නේ. ආයුර්වේදෙත් උගන්වනවා නිකන් බෙහෙත් කරන්න එපා කියලා ආයුර්වේද උගන්වනවා. සමහරව හිතන්නේ දැන් හාමුදුරුවෝ මේයි බෝතල් 10 15 10 විකුණලා දැන් හාමුදුරුවෝ කුවරිපතිය කියලා ඇති කියලා. දවස් 18 20 පැනපු අය ඉන්නවා පුතා. තාම ප්‍රත්‍යක්ෂ විදිහට ප්‍රතිඵල දෙනවා. ඇත්තට මේක වෙලෙන් දැන්නීමක් නෙවෙයි. මට මේක අවශ්‍යතාවය තියෙන්නේ මේ වෙලාවේ මේ ප්‍රශ්නෙන් ලොකු ගැටලුවකටපත් වෙච්ච අහිංසක මිනිස්සු සහ විවිධ රෝගාබාධ ඉනාවිස මම අපි ඉස්සර කතා කරමු. ඒවෙන් පීඩාවටපත් වෙච්ච අංශභාග වගේ රෝග තත්ත්ව තියෙන මිනිස්සුන්ට මේකෙන් සුවපත් භාවය ලබා දෙන්න. තමන්ගේ ජන්මාන්තර සතුරා කවදාවත් ඉදකම් කරන්න එපා. මధుමේහය අධික වශයෙන් 300 ගේ මිනිස්සු අපට අහුවෙලා හම්බෙලා තියෙනවා කිසිම ලෙඩක් තිබිච්ච නැතිය. ඒ ඇත්තටම පුතා මේකෙන් මේ ශරීරයේ තියෙන විෂ පදාර්ථය සම්පූර්ණම සමනය වෙලා මිනිස්සුව පුදුම විදිහට මේ ක්ලියර් වෙනවා. මේක සියලුම රෝගවලට හරියනවායි කියලා මම මේක දෙන්නේ නැහැ. අංශභාගයට නම් සුපිරිට වැඩ කරන බෙහෙතක් මේක. මිනිස්සෙකුට ලෙඩක් සුවපත් කරගන්න ඕන නම් පුතා මරණය පෙනිපෙනී ඉන්න මිනිස්සෙක් ඒ මරණයෙන් ගැලවෙන්න ඕන නම් අපායට හරි යනවා. මිනිස්සෙකුට දෙයක් කන්න දෙනවා කියලා කියන්නේ ඒ කන්න දෙන දේ අපි පිරිසිදු හදන්න. තෙරුවන් සරණයි හැමදෙනාටම විශ්වකර්ම නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ කතා බහට. ඉතින් විශ්වකර්ම අපි සාමාන්‍යයෙන් මාස්පතා හෝ සතිපතා අපේ කණ්ඩායමත් එක්ක යන එන තැන් කිහිපයක් තියෙනවා. අපි පුරුද්දක් විදිහට සාමාන්‍යයෙන් ඒ තැන්වලට ගිහිල්ලා විශේෂ කාරණා ඒ ස්ථානයේ ඉන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා හෝ වේවා වෙනත් සම්පත්දායකින් එක්ක කතා බහ කරලා විවිධ කාරණා වැඩසටහන් එක්ක සමාජගත කරනවා. විශ්වකර්ම අපේ කණ්ඩායම නිතර දෙවේලේ යන ස්ථානයක් තමයි මේ ගිරිදර පුරාණ විහාරස්ථානය. ඉතින් අපි මේ ස්ථානයට පැමිණෙන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අල්ගමවත්තේ සුමන වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න අපේ හාමුදුරුවනේ මේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගන්නවා. මේ අපි කාලයකට පස්සෙත් නෙවෙයි මීට මාසෙකට විතර උඩදීත් අපි ආව ඔබ වහන්සේ මුණ ගැහෙන්න. ඉතින් විශේෂ කාරණා කිහිපයක්ම අපට ඔබ වහන්සේත් එක්ක කතා බහ කරලා විශේෂ පණිවිඩ මං හිතන්නේ අපේ නරඹන පිරිසට වැදගත් වෙන කාරණා රැසක් අපිට අපේ නාලිකාව හරහා කියන්න පුළුවන් වුණා. අපේ හාමුදුරන් වහන්සේ ගැන කිව්වා. අපේ හාමුදුරනේ මේ විශේෂයෙන්ම අපි මෙවරත්තාවේ පුරුද්දක් විදිහට ඔබ වහන්සේ මුණ ගැහෙන්න මේ ගිරිදර පුරාණ විහාරස්ථානයට සාරස්වතී අමෘතය සම්බන්ධයෙන් අපි කතා බහ කරා. ගොඩක් අය ගැන කමෙන්ට් විදිහට විස්තර අහලා තිබ්බා, දුරකථනයෙන් කතා කරලා විවිධ කාරණා අහලා තිබ්බා. අපි හිතුවා මේක ගැන තව පොඩ්ඩක් අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඒ තරම්ම වටිනවා මේ කාලෙත් එක්ක. අපි හාමුදුරනේ මේ දැන් මේ නිෂ්පාදනය කරනවා කියන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයිනේ. මේ ඖෂධය කොහොමද දැන් මේ දවස්වල මේ රටේ ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක ඔබ වහන්සේ තාම නොසැලී මේ ගමන මෙහෙම යනවද මේ නිෂ්පාදන කටයුතු සිද්ධ කරගෙන? තෙරුවන් සරණයි පුතා. සියලු දෙනාටම තුනුරුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ ඖෂධය දැන් මාස 3-4කට කලින් ඉඳන්ම සකස් වෙච්ච ඖෂධයක්. ඉතින් මේ පිළිබඳව විශ්වකර්ම නාලිකාව ඔස්සේ අපි නොයෙක් අවස්ථාවලදී සාකච්ඡා කළා. ඉතින් මට අවශ්‍යතාවයක් තිබුණේ ඇත්තටම වෛද්‍යවරයෙක්ගේ යුතුයකම වෙන්නේ මිනිස්සෙයින්ව සුවපත් කිරීම. මිනිස්සෙක් සුවපත් වෙනකොට ඒ මිනිස්සයා සුවපත් වීම තුළින් ලබන සැනසීම තමයි වෛද්‍යවරයෙක් ලබන ලොකුම සැනසීම. ඉතින් එතකොට යම්කිසි මිනිස්සෙක් අපෙන් බෙහෙතක් අරගෙන ඒ මිනිස්සයා සුවපත් වෙනවා නම් අපිට ඒක තමයි තියෙන ලොකුම අභිමානය, ගෞරවය, සම්මානය. වෛද්‍යවරයෙක් වන කෙනෙක්ගේ වෛද්‍ය ශාස්ත්‍රය කරන කෙනෙක් වේවා ඒ වෘත්තියත් එක්ක කටයුතු කරන කෙනෙක් නම් ඔහුගේ පැවැත්ම පවතින්නේ ඔහුගෙන් සුවපත් වෙන රෝගීන්ගේ සංඛ්‍යාව අනුව. දැන් යම්කිසි මිනිස්සෙක්ගෙන් එක බෙහෙතක් අරගත්තට ඒ බෙහෙතෙන් මිනිස්සයා සනීප වෙන්නේ නැත්නම් ආයේ මිනිස්සෙ එන්නේ නැහැ. ඉතින් එතකොට යම්කිසි මිනිස්සෙක්ගේ සුවපත් භාවය තමයි වෛද්‍යවරයෙක්ගේ පැවැත්ම වෙන්නේ.
ඉතින් ඒ වගේම තමයි ජ්‍යොතිෂය ගත්තත්. දැන් යම් කිසි කෙනෙක් හරියට ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව කෙනෙක්ගේ පලාපල කිව්වොත් තමයි තවත් අවස්ථාවක මේ මිනිස්සු එතෙන්ට එන්නේ. යంత్ర මන්ත්‍රිකුත් එහෙමයි. ඉතින් මන්ත්‍ර කටයුත්තක් හරියට කරලා මිනිහෙකුට ප්‍රතිඵලයක් ලැබුණොත් තමයි මේ මිනිස්සු ආයේ එන්නේ. එහෙම නැතුව නිකන් මිනිස්සු හැමදාම එන්නේ නැහැ. එක වතාවක් ඊට වඩා උපරිම දෙවතාවක්. ඉතින් ඒ වගේම ඉතින් ඒ නිසා වෛද්‍යවරයෙක් වේවා ඊළඟට යంత్ర මන්ත්‍ර කරන පුද්ගලයෙක් වේවා ජ්‍යොතිෂ කරන කෙනෙක් වේවා පෙදරේරුවෙක් වේවා භික්ෂුවක් වේවා කවුරු හරි මේ සමාජයේ යම්කිසි වගකීමක් දරන පුද්ගලයෙක් දේශපාලඥයෙක් වේවා ඒ පුද්ගලයාගේ පැවැත්ම පවතින්නේ ඔහුගේ වෘත්තීය තුල ඔහු දක්වන දක්ෂතාවය මත. ඉතින් ඒ නිසා වෛද්‍ය ශාස්ත්‍රය කියන කොටස අපි ගත්තොත් මේ ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයේ අපේ පැවැත්ම පවතින්නේ අපි තුලින් සුවපත් වෙන රෝගීන්ගේ සංඛ්‍යාව අනුව. ඒ නිසා සාරස්වතී කියලා කියන්නේ මට මගේ ජීවිතේ හම්බෙච්ච ප්‍රත්‍යක්ෂතම ඖෂධයක්. මේ ප්‍රත්‍යක්ෂම ఔෂධ අපිට කීපයක් හම්බ වෙනවා. ඒකෙන් එකක් තමයි ওই සාරස්වතී. ඉතින් සාරස්වතී ඖෂධය කියලා කියන්නේ ඇත්තටම අතිශයින්ම වටිනාකමිනුත් ඉහළම ඖෂධයක්. කියන්නේ මිලෙනුත් ඉහළයි. ඒ වගේම තමයි මේක ඊටාම ප්‍රත්‍යක්ෂ ඖෂධය. ඒ ප්‍රත්‍යක්ෂ භාවය නිසාම මම මේ කටයුත්ත හරිම කැමැත්තෙන් මුණන්දුවෙන් උත්සාහයෙන් සහ කැපවීමෙන් යුක්තව මේ දවස්වල කරගෙන යනවා. ඉතින් ඒ ගැන ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අවශ්‍ය නිෂ්පාදන කටයුතු ඔබ දැන් මෙහෙම පහසුයිද අපේ හැමදෙරේ මේ කටයුතු දැන් කරගෙන යන්න දැන් ඔය කියන අපි කලින් වැඩසටහන වල කතා කරා මම හිතන්නේ ඖෂධ 50කට ආසන්න ඊට වැඩි ප්‍රමාණයක් මේකට යොදා ගන්නවා. දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක කොහොමද මේක කටයුතු කරගෙන යන්න පහසුද? ඇත්තම කතා කළොත් මම මේක හදන්න ගනකොට මම මීපැණි බෝතලය ගත්තේ 1500ට. හොඳ මීපැණි බෝතල 1500. දැන් ඔරිජිනල් මීපැණි බෝතලයක් දැන් 2500යි. හරි මේ දැන් අඩුම කියන්නේ හොඳම මීපැණි අඩුවටම ගන්න ඕන. කියන්නේ හිතවත්ම කෙනෙක් නැත්තම් සාමාන්‍යයෙන් 3000 3500 වෙනවා. එතකොට සෑම ලංකාවට ගෙන්නපු සෑම ඖෂධයක්ම අධික වශයෙන් මිල ගහනන් ගිහින් තියෙනවා. දැන් හොඳම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම වඬු කපුරු කියන බෙහෙත ගත්තොත් දැන් මේ මාස 3කට කලින් මම ගත්තේ සාමාන්‍යයෙන් ග්‍රෑම් කිලෝවක් අපි ගත්තොත් රුපියල් 1000යි. දැන් වඬු කපුරු කිලෝවක් රුපියල් 3500යි. ඒ නිසා එකට 3.5කින් මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ වුණත් ඒක අපට ප්‍රශ්නයක් නෙමෙයි. අපි අරගෙන ගිය ගැටලු ඇත්තටම තියෙන ඖෂධ සම්බන්ධ අපිට විශාල ගැටලු තියෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි නිවැරදි ඖෂධ ලබා ගැනීමේදී මහ විශාල ගැටලු සහිත තත්යකටපත් වෙනවා ඖෂධ මිල සම්බන්ධව. ඒ වුණත් මේකෙන් රෝගීන්ගේ සුවපත් වීම සලකා බලා අපි එකම මිලට එකම විදිහට එකම ආකාරයට ඒ විදිහටම කරගෙන අතිශය දුෂ්කරයි. විශේෂයෙන් ලයිට් නැහැ. හරි මේ ප්‍රශ්නත් එක්ක කොටන්න බැරි අවස්ථාවල් තියෙනවා. එහෙම බැරි වෙච්චාම අපි සමහරක් ඉර බෙහෙත කොට ආිනකොට ලයිට් යනවා. එතකොට ඉතින් ඉතුරු ටික අතින් අඹරනවා. ඒ වගේ ලොකු විශාල ප්‍රශ්න තියෙනවා අපිට විශේෂයෙන් පැය 5 6 7 10 ලයිට් කපනවා. මේ සියලු ප්‍රශ්න අභියෝග තිබුණත් අපි මේ සියලු අභියෝග ජයගෙන අසීරුතා දැන් එදාට වඩා දැන් අසීරුයි. ඒ අසීරුතාව තිබ්බත් අපි මේ විදිහටම රෝගියෙක් ආවොත් අපි රෝගියෙකුට ඒ අවශ්‍ය ඖෂධ ප්‍රතිකාරය කිසිම ගැටලුවකින් තොරව කරගෙන යනවා. කොච්චර සංකීර්ණතාව තිබුණත් දැන් සාමාන්‍යයෙන් අපේ හැමදෙරෝනේ මිල වැඩි වෙනකොට අර ඒකේ තියෙන ක්වොලිටි එක ගුණාත්මක භාවය අඩු වෙනවනේ මේ ඖෂධේ කවදාවත් එහෙම කරන්න හිතලවත් නෑ. වෛද්‍ය ප්‍රතිරූපකයෙක් විදිහට වැඩ කටයුතු කිරීම කියලා කියන්නේ අපායගාමී ක්‍රමයක් හැටියටයි කියන්නේ. ආයුර්වේදෙත් උගන්වනවා නිකම් බෙහෙත් කරන්න එපා කියලා ආයුර්වේද උගන්වනවා. වෙදකමේදී වෙදකම් නොකළ යුතු පුද්ගලයන් වෙනම ආයුර්වේද උගන්වනවා. අපෝ ඔය එක වෙනම කතා කරමු. මේ තමන්ගේ ජන්මාන්තර සතුරා කවදාවත් වෙදකම් කරන්න එපා. එහෙම තියෙනවා 10 දෙනෙක් ඒව පස්සේ කතා කරමු. අපි හිතනවා නම් මේ වෙදකම් ඔක්කොටම වෙදකම් කරන්න ඕනේ. ලෙඩෙක් එනවා නම් එන හැම ලෙඩාම සුවපත් කරන්න ඕනේ කියලා තියෙනවා නම් එහෙම එකක් නෑ වෙදකමේ. වෙදකමේදී වෙදකම් නොකළ යුතු පුද්ගලයෝ ඉන්නවා. හරි එහෙම මොකද ඒකට හේතුව එහෙම කළාට පස්සේ එකෙන් එන්නේ අනිත් පැත්ත. ඒ නිසා නමුත් ඉතින් අපි සියලු දෙනාට සමාන වූ මානසික මට්ටමින් යුක්තව කරගෙන යනවා. මේ බෙහෙත අපි කවදාවත් බාල්දු කරන්නෙත් නැහැ, බාල කරන්නෙත් නැහැ. එහෙම කරන්න ඇත්තටම අවශ්‍යතාවයකුත් නැහැ. මොකද වැඩි ලාභ උපය ගන්න බලාපොරොත්තු වෙමින් කරපු ඖෂධයක් නෙමෙයි. මේක ඇත්තටම ලෝකේට අපි එදා කතා කළා මොන හේතුවම හින්දා අපි මේක සකස් කරේ කියලා. ඒ මිනිස්සු අදටත් ඇත්තටම මේ ඖෂධය රැගෙන යන්න පැමිණපු මිනිස්සුන් ඉන්න ප්‍රශ්න දිහා බලනකොට තමයි අපට තේරුනේ අර ඒකේ කොච්චර භයානක ප්‍රතිඵල තියෙනවද කියලා. ඇත්තරම මේ සීනි මේ මදුමේහය
අධික වශයෙන් 300 400 ගේ මිනිස්සු අපට අහුවෙලා හම්බෙලා තිනවා කිසිම ලෙඩක් තිබිච්ච නැති අය. ඊළඟට දැන් අද උදේත් මට කතා කරලා යන කෙනෙක් යාට චුට්ටක් අතපය වේලුන තත්ත්වයක් වෙලා තියෙනවා. මේ කාරණාවත් එක්ක අපි යනකොට තමයි අපට මේ මිනිස්සුන්ගේ තොරතුරු හම්බ වුනේ. සාක්ෂි ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම පුතා මේකෙන් මේ ශරීරයේ තියෙන විෂ පදාර්ථය සම්පූර්ණම සමනය වෙලා මිනිස්සුව පුදුම විදිහට මේ ක්ලියර් වෙනවා. ඔව් අපි හැමෝටම මම හිතන්නේ අපි වැඩසටහන් ගණනාවකින්ම මේ අන්තර්ගතය ගැන යම් ප්‍රමාණයකට කතා කරා. නමුත් දැන් අපිත් එක්ක අද සම්බන්ධ වෙන පිරිසක් ඉන්නත් පුළුවන් නේ. දැන් පළවෙනි වතාවට මේ වැඩසටහන දකින මේකේ අන්තර්ගතය කොහොමද මොනවටද මේක පාවිච්චි කරන්නේ මේ මහා සාරස්වතී අමෘතය. පොඩ්ඩක් අපි ඒ ගැන ටිකක් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමු. මෙහෙමයි දරුවෝ. ඇත්තටම මේ ඖෂධය ලෝකේ තියෙන වටිනාම බෙහෙත් ඖෂධ එකට එකතු කරලා හදපු බෙහෙතක්. ඒක අපි ඉස්සරලත් වට්ටුරුවල පැහැදිලි කරලා දුන්නා. මේක සියලුම රෝගවලට හරියනවායි කියලා මම මේක දෙන්නේ නැහැ. ඒක බොරුවක්. එහෙම කරන්න මම එදත් කිව්වේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක හොඳට වැඩ කරන්නේ අංශභාග රෝග තත්ත්වයට කේස් වැටෙන අයට. අංශභාගයට නම් සුපිරිට වැඩ කරන බෙහෙතක් මේක. ඊළඟට මූල අමාරුවට බඩේ ගෙඩි තියෙන අයට දරුපලා හිමි අයට. ඒ ආදී වශයෙන් නැවත නැවතත් අපි ගැන කතා කරන්න ඕනේ නැහැ. දන්නා ඉන්නවනම් කලින් වීඩියෝ බලන්න පුළුවන් නේ. මිනිස්සෙකුට ලෙඩක් සුවපත් කරගන්න ඕන නම් පුතා මරණය පෙනිපෙනි ඉන්න මිනිස්සෙක් ඒ මරණයෙන් ගැලවෙන්න ඕන නම් අපායට හරි යනවා. ඉතින් ඒ නිසා මේකේ තොරතුරු තව දැනගන්න ඕන නම් විශ්වකර්ම ආපහු නම් නාරිකාවේ කලින් තියෙනවා වීඩියෝස් ටික තියෙනවා. තමන්ගේ අමාරුව වනේ අමාරුව දන්නේ තුවාලි තියෙන මිනිස්සයා. ඉතින් මේ මිනිස්සයාට ඒකේ අමාරුව තියෙනවා නම් පස්සට ගිහලා බලන්න. එච්චර ඕනේ නැහැ. එච්චර මිනිස්සු හුරතල් කරන්න ගිහිල්ලා තමයි මේ මිනිස්සු මේ මෝඩ ගොන්නුන්ට රැවටි ලක්ෂ ගණන් වියදම් කරලා යන්නේ. ඒකයි මේ මිනිස්සුන්ට ඕනේ මේ ලස්සන සුදු පිරුවට හැඳගත්ත බොහොම ලස්සන මේ ලෝකේ යන මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ. මිනිස්සු ඒක හොයාගෙන ගිහිල්ලා තමයි මිනිස්සු වැලේ වැටෙන්නේ. ඉතින් ඒ නිසා අපි එච්චර හොතල් කරන්න ඕනේ නැහැ. හුරතල් කරලා බබා පාර දාපු නිසා තමයි ඔය දේශපාලඥයෝ අර මුන් ඔක්කොම බබාට අන්දලා මුන් බබාට ඇඳපු නිසා තමයි හරි මේ තත්ත්වෙට ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා එච්චර බබා වෙන්න ඕනේ ඕන්නම් පස්සට ගිහලා බලන්න. අනිවාර්යයෙන්ම සහ ඔබ වහන්සේ මේ කලින් වීඩියෝ එකක කියනවානේ මේක මේ හැමෝටමත් නෙවෙයි අර යම් පිනකුත් තියෙන්න ඕනේ මේක පිනක් තියෙනවා. මේකට පිනක් තියෙනවා. එහෙනම් අපි හම්තුනේ දැන් අපි මෙච්චර දවස් වැඩසටහන් වලින් මේ කාරණේ සම්බන්ධයෙන් කතා කරා. මම හිතන්නේ අපි හොඳයි මේ බලන්නත් අවස්ථාව තියෙනවා නම් අපේ නරඹන පිරිස කැමති වෙයි කොහොමද මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ. මේකට කොච්චර මහන්සියක් ගන්නවද කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි වීඩියෝ දර්ශන කිහිපයක් සකස් කරගෙන තියෙනවා. මම අපි හම්තුනේ අපි බලලා ඊට පස්සේ කතා කරමුද? ඔය කොහොමද දැන් බෙහෙත් මොනවද මේකට යොදන බෙහෙත? ඇත්තට මේගොල්ලන් බෙහෙතක් දානකොට මොනවද කියන බෙහෙතවත් දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒක හොඳයි. නිෂ්පාදනය කරන අවස්ථාවට නම් ඉතින් ඔයගොල්ලන් මුළු මූණම වහගෙන ඉන්නේ. මොකද ඒ වෙලාව කියන එක සම්පූර්ණම කුඩු වලින් පලාතම පිරෙන වෙලාව. ඒ නිසා මේකට යොදන ඖෂධ බෙහෙත් පිළිබඳ සහ බෙහෙත් වේල දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ මේක මේ ඇත්තට මෙහෙම පුතා. මිනිස්සෙකුට දෙයක් කන්න දෙනවා කියලා කියන්නේ ඒ කන්න දෙන දේ අපි පිරිසිදු හදන්න ඕනේ. දැන් 130 නරකයේ පිළිබඳ අපායවල් 137ක් ගැන උගන්වන පොතකුත් දැන් ලියන් යනවා. ඒකේ තියෙනවා ඒ කියන්නේ එවනම් බුද්ධ දේශනාව නොවුනත් ඒ දේශනා පාළි අරගෙන සකස් කරපු යම්කිසි විග්‍රහයක්. එහි යම්කිසි අපේ අරගෙන ආපු සාම්ප්‍රදායික ක්‍රමය යම්කිසි පුද්ගලයෙක් අපිරිසිදු දෑතින් යුක්තව ආහාර පිසිනවා නම් ඒ ඇයට යන වෙනම අපායක් තියෙනවා කියලා අපේ පැරණි පොත්වල උගන්වනවා. ඒ කියන්නේ මිනිහෙක් දෙයක් කටට අරගෙන කන්නේ මිනිස්සයා ඒ කියන්නේ විශ්වාසයකින්. මිනිහෙක් ජරාවට අපිරිසිදුතාවයකින් යුක්තව ඒක සකස් කරනවා. ඒක අපායගාමී වීමට හේතුවක් විදිහට අපේ දේශනාව උගන්වනවා. මොකද ඒක මහා පාපයක් විදිහට. ඉතින් ඒ නිසා මේ අපි බෙහෙතක් හදාන්නේ මිනිස්සුන්ට ගොඩක් වටිනා දෙයක් විදිහට. ඉතින් බල්ලෝ පැන යනවා, කෙලහොටු ගහනවා. ඒ වගේ තත්ත්ව යටතේ හදන ඖෂධක් තියෙනවා. හරි? දැන් බැලි හැකි බෙහෙතක් හදන්න අපි කොච්චර මහන්සි කරන කොච්චර පිරිසිදුවද මේ බෙහෙතක් දාන්න කියලා බලමුකෝ. අනිවාර්යයෙන්ම අපි දර්ශන බලලා ඇවිල්ලා නැවත කතා කරමු. අපේ හම්දුරුවනේ දැන් මෙච්චර වෙහෙසක් මහන්සියක් දරලා දැන් අපිට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් අපේ නිෂ්පාදක කණ්ඩායම අපි හැමෝම ඇස් දෙකෙන් දැක්ක මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් මෙච්චර මහන්සියක් දරලා මෙච්චර මේ පැහැදීමකින් සියලු දෙනාගේ සුභසිද්ධිය සඳහා මේ කරන කටයුත්ත මේ කරලා
මේ ඖෂධය දැන් කොච්චර ප්‍රමාණයකට දීලා තියෙනවද කොහොමද මේක ලබාගත් අයගෙන් ලැබිච්ච ප්‍රතිචාරය මොනවද? ඔය සමහරව හිතන්නේ දැන් හාමුදුරුවෝ මේයි බෝතල් 10 15000 විකුණලා දැන් හාමුදුරුවෝ කෝටිපතියෙක් කියලා ඇති කියලා. එහෙම මේ බෙහෙත විකිනෙන්නේ නැහැ. බෙහෙත ටිකක් ගණන් හින්දා. බෙහෙත දැනට බෝතල් සාමාන්‍යයෙන් 190ක් 95ක් විතර අතර ප්‍රමාණයක් විකිනලා තියෙනවා. මිනිස්සු අරගෙන තියෙනවා. ඒ 195 අතරින් දැනට 100කට වැඩි ප්‍රමාණයක් මම විශ්වාස කරනවා මිනිස්සුන්ට පැහැදිලිවම ඒ කියන්නේ තව පාවිච්චි කරලා යනවනේ. දැන් ඊයේ ගත්තා දෙතුන් දෙනෙක් අද ගත්ත එක්කෙනෙක් එහෙම ගත්තොත් අපි ඔය අතරින් දැන් දවස් 18 20 පැනපු අය ඉන්නවා පුතා. තාම ප්‍රත්‍යක්ෂ විදිහට ප්‍රතිඵල තියෙනවා. දැන් මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම මෙච්චර දැන් මම මේ බෙහෙත ගැන මම මෙච්චර විස්තරයක් කරන් යනවනේ. මෙච්චර මම විස්තරයක් කරන ගිහිල්ලා මේක ගන්නමනේ මම දැන් කියන්නේ. හරි මේක දැන් ගන්නමයි කියන්නේ. ඇයි මම දැන් මේ ගන්න කියලා කියන්නේ මේකෙන් මිනිස්සුන්ට සුවපත් වීමක් ඇත්තටම ලැබෙන නිසා. ඒක මම විශ්වාස කරන නිසා. දැන් ඇත්තටම මේකේ මිනිස්සුන්ට සුවපත් භාවයක් නොලැබුණොත් මේක වෙලෙන් දැන්නීමක් වුණොත් හරි ආයෙ මුණ දෙන්නත් බැහැ නේද? ආයෙ සමාජයට මට මුණ දෙන්නත් බෑ. හරි මම ඉදිරියට හදන බෙහෙතක් ආයෙ ලෝකෙට යන්නෙත් නෑ. විශ්වාස කරන්නේ නැද්ද? මිනිස්සු විශ්වාස කරන්නේ නෑනේ. අපි ගත්ත වැඩක් උන්නේ නෑ. ඒ නිසා මගේ බෙහෙතකින් මිනිස්සු සුවපත් වීම තමයි ඉදිරියට යාම. නිසා ඇත්තට මේක වෙලෙන් දැන්නීමක් නෙවෙයි. මට මේක අවශ්‍යතාවය තියෙන්නේ මේ වෙලාවේ මේ ප්‍රශ්නෙන් ලොකු ගැටලුවකටපත් වෙච්ච අහිංසක මිනිස්සු සහ විවිධ රෝගාබාධ ඉනාවිස මම අපි ඉස්සර කතා කරමු. ඒවෙන් පීඩාවටපත් වෙච්ච අංශභාග වගේ රෝග තත්ත්ව තියෙන මිනිස්සුන්ට මේකෙන් සුවපත් භාවය ලබා දෙන. මේකේ ඒකාන්ත වශයෙන්ම ඒ සඳහා ප්‍රත්‍යක්ෂව දැක්කනේ බෙහෙත හදන විදිහද? එහෙමයි. හඳුරුන්නේ දැන් ඒ වගේම මේ ඖෂධය ලබාගෙන ගුණයක් ලබාගතපු යම් සුවපත් භාවයකට පත් වෙලා ඉන්න පිරිසකුත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වුණා අපේ හඳුරුවනේ. ඒ අය මෙහි තියෙන ගුණාත්මක භාවය සහ තමන්ගේ ඇඟට මොනවද දැනුනේ, ශරීරයට මොකද්ද දැනුනේ කියන කාරණය අපිට කියන්න සූදානම්ින් ඉන්නවා. මම හිතන්නේ අපේ හඳුරුවන අපි ඒ අදහස් ටිකත් ඒක අතිශය වැදගත්. අතිශය වැදගත් කියන මට ඇත්තටම අවශ්‍ය මම එදාත් කිව්වා මට අවශ්‍යතාවයක් නැහැ මේක කවුද සුවපත් උනේ කවුද සුවපත් උනේ කියලා කියන්න. නමුත් මෙතන තියෙන ප්‍රශ්න තමයි අපේ අයට මේ ගැන අවබෝධයක් ඇතිවීම සඳහා ගොඩක් අය කතා කරලා අහපු දෙයක් තමයි ඇත්තට මේ බෙහෙත බීලා සනීප වෙච්චා ඉන්නවද? ඒක ඇත්තටම ඉතින් මිනිස්සෙක් අහන ප්‍රශ්නයනේ වෛද්‍යවරයෙක්ගෙන්. ඇත්තටම මම සනීප කරන්න පුළුවන්ද කියලා අහනවනේ. ඕන කෙනෙක් අහන එක මිනිස්සෙක් පැත්තෙන් සාධාරණ. ඉතින් ගොඩක් අය ආපු දෙයක් තමයි මේ බෙහෙත පාවිච්චි කරලා සනීප වෙච්චා ඉන්නවද? දැන් වීඩියෝ එක දාලා අපි සති දෙකයි මේ සති දෙක ඇතුළත සනීප වෙච්ච අයගේ මම පොඩි විස්තරයක් ගත්තා. ගොඩක් අය පිටරට ඉන්න අය කැමති උනේ නැහැ. ලංකාවේ ඉන්න අය කැමති උනේ නැහැ. තමන්ගේ ඡායාරූපයක් සහිත විස්තර දෙන්න. ඒක පෞද්ගලිකත්වනේ. මම එහෙම ඉතින් කියනවා සමහරු බුදු බව ලැබෙන්න ඕනේ. හාමුදුරන් කියා කියනවා මං කොහෙද මෙහෙමයි. ඔයා ඔච්චර කියන එකේ මේක ලෝකෙට කියන්න කැමැත්තක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න කියලා. සමහරු උඩින්ම කැමති වෙනවා. සමාජ මෙහෙවරක් එක අතක. ඔව් හාමුදුරනේ අපි අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. මේක හාමුදුරුවෙන් කරන්න ඕනේ. මේක හාමුදුරනේ අපිට ලැබිච්ච දේ අපි අනිවාර්යෙන් මිනිස්සුන්ට කියනවා. ඉතින් එහෙම කියපු 5-6 දෙනෙක් අංශභාග රෝගියෙක් මේ ගමේ කකුල් අමාරු තිබිච්ච වතුර අයින් කරන්න ඉපු රෝගියෙක් මේ ගමේ වගේ මේ ගමේ මට්ටමේනොත් 4-5 දෙනෙක් විස්තර ඇති. අංශභාග උස්සගෙන ආපු මිනිස්සු දවස් 20 ගියා. අනිවාර්යෙන්ම 21ට යනකොට තමයි ඒක අනිත් පැත්තට හැරුනේ. ඒවා පුතා සමහර රෝග දැන් උතන එක අම්මගේ පුතේගේ වීඩියෝ එකක් උතන තියෙනවා. ඒ ළමයාට දවසට 15 වතාවක් ෆිට් එක හැදෙනවා. හරි ඔය වීඩියෝ එකේ දැන් පොඩි ක්ලිප් එකක් ඇති 15 වතාවක්. දැන් හැදෙන්නේ නැහැ. හරි මිනිස්සු මට පින් දීලා ඊයේත් මම බෙහෙත් ටිකක් ගන්න. ඒ මිනිස්සු මම සල්ලි ගත්තෙත් නැහැ. ඇත්තට මේක වෙනම කතාවක් ඒක. ඔය ප්‍රශ්න තියන අය ඉන්නවනේ. ඒක වෙනම කතාවක්. ඉතින් මේ එහෙම ප්‍රශ්න ඉන්නවා. ඒ මිනිස්සුන් සුවපත් වෙලා අද ඇත්තටම මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු බුදු බව ප්‍රාර්ථනා කරලා එනවා. බලන්නකෝ. අපි බලලා කතා කරමු. ඔබ වහන්සේ හදපු සාරස්වතී අමෘතේ මම දැනට පාවිච්චි කරගෙන යනවා. මට බෙහෙත පාවිච්චි කරන්න පෙර මට තිබුණා මේ තදබල කොන්දේ කැක්කුමක්. අතපය කැක්කුමක්. එක අංශයක කකුලත් අතත් නිතරම හිරි වැටෙනවා. කල්පනාව අඩුකමක් තිබුණා. නිතර නිින්ද යන්නේ නැති අසනීපයකුත් තිබුණා. මේ අසනීප වලට මම වරින් වර නිතරම බෙහෙත් කරා. ඒත් තාවකාලික සුවය තමයි මට නිතරම ලැබුණේ. ඔබ වහන්සේගේ මේ සාරස්වතී අමෘතේ පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ තාම ඒ දින 21 ගත නොවුණත් මට සෑහෙන දුරට ගුණ ලැබිලා තියෙනවා. අයිබෝවන් මගේ කකුලේ දැන් සමානවක් තිබුණා. මම ගිහිස් බෙහෙත් කරන්න ගියාම මට දැනෙසේ වතුර කියලා කිව්වා. වතුර අයින් කරන්න ඕනේ කිව්වා. ඊට පස්සේ මම ඒකට කැමතිුනේ නැහැ.
මම අපේ සම්මානසේරමද ප්‍රතිකාර ලබා ගන්න කෙනෙකුනා පැමිණිලි සම්මානසේරමද ප්‍රතිකාර කළා මට සත්‍යයක්වත් යන්න කලින් මට ඇවිදගන්න බැලුවා මම මෙතනට ආවේ සත්‍යයක්වත් යන්න කලින් ඇවිදගෙන යන්න පුළුවන් වුණා මට හැඳගන්න පුළුවන් වුණා හැමදාම කරගන්න පුළුවන් වුණා සත්‍යයක්වත් යන්නේ කලින් මේ ඔක්කොම මට මේවා වුණා සිංහල බෙහෙත් වල තියෙන ගුණ කවුරුත් දන්නේ නැහැ තාම ඉතින් අපිට මේ වටිනවා සිංහල බෙහෙත් වල තියෙන තෙරුවන් සරණයි මගේ නම ඉරේෂා මං ඉන්නේ ඔමාන් වල මම මේ වීඩියෝ එක කරන්නේ අල්ගම්වත්තේ සුමනමත් ස්වාමීන් වහන්සේ විසින් හදපු මහා සරස්වති අමෘතේ මට ලැබුණු ගුණ කියන්න මම මේ මහා සරස්වති අමෘතය ගන්න කලින් පාවිච්චි කරන්න කලින් මට ලෙඩ රෝග බොහෝමයක් තිබුණා මගේ ඇස් දැවිල්ල මගේ යටිබඩේ අමාරු මගේ කොණ්ඩේ යන ගතිය මට රැයට නිින්ද යන්නේ නැහැ මගේ අතපය වේදනාව මට කම්මැලි ගතිය මට ලොකුවට ප්‍රතිවිරුද්ධයක් තමයි මම කම්මැලි ගතියයි ගෙදර දොරේ වැඩපොළ කරන් තියෙන අකමැත්තයි පස්සේ මම මහා සරස්වති අමෘතය මම ගෙන්න ගත්තා ගෙනගෙන මම දැන් දවස් 10ක් පාවිච්චි කරනවා මට ඒ දවස් 10 ඇතුළත පුදුමාකාර ගුණයක් තියෙන්නේ මගේ සියලුම ලෙඩ රෝග සුවයි මම විතරක් නෙමෙයි මගේ මහත්තයාත් පාවිච්චි කරනවා එයාටත් තිබුණ ඇඟබර ගතිය කම්මැලි ගතිය අතපය වේදනාව බඩ පුරවල දාන ගතිය මේ අගේ රෝග තිබුණා දැන් එයාත් දවස් 10ක් අපිත් එක්කම පාවිච්චි කරනවා එයාටත් හොඳටම සුවයි ඔය ඇඟිලි වල කොයි මොනකක්ද තිබිච්ච අමාරුව? රත්තේ අමාරුව. රත්තේ අමාරුව වෙනදා මෙහෙ දිරනවා යට නියමතු. ඔව් ඇඟිලි වලත් තිබුණා නේ? ඔව්. මේ ඇඟිලි දෙකේ තිබුණා. ඔව් මේ රත්තේ අමාරුව. ඔව්. දැන් සාරස්වති බෙහෙත් දවස් කීයක් බිව්වද? 5යි. දවස් 5යි. 5 වෙනකොට මොකද උනේ? අඩු වෙලා ගියා. කකුලලත් තිබ්බද? කකුලේ පොඩි දදයක් වගේ තිබුණා ඒකත් අඩුයි. දදේ වගේ තිබ්බා. ඒකත් අඩු වුණා. දවස් කීයක් මම බිව්වද දැන් සාරස්වතියේ? දවස් 5යි ඉඳන් මට බලන්න. ඒ වෙනකොට ගුණ තියෙනවා. ඔව්. මගේ තාත්තා එයාට අවුරුදු 70ක් වෙනවා. එයාට නැගිට ගන්නවත් බැරුව අසභාගයට ඇවිල්ලා හිටියේ. ඉතින් දැන් මේ හාමුදුරුවන්ගේ අපි බෙහෙත් පාවිච්චි කරලා සතියක් විතර යනකොට තාත්තාව නැගිටලා එයාගේ වැඩ ටික තනියෙන් කරගන්න පුළුවන් තත්යකට ආවා. විහාරස්ථානයේ මාළුගේ ඉන්නවා. මගේ නම සාලිය. මම ආවේ ස්නායු වල දුර්වලතාවයක් නිසා සෝනවංශිනියාගේ ප්‍රතිකාර මැත්තේ මම මගේ ඇස් දෙක පෙනීම කියලා දුන්නා. මම මුලින්ම කණ්ණාඩියට කලින්ලා නමුත් ඒ ප්‍රතිකාර වල ප්‍රතිඵලයක් වශයෙන් මගේ කණ්ණාඩියක් දැන් අවශ්‍ය නොවන තරමට ඇවිල්ලා තියෙනවා. ඒ තරම් ප්‍රතිකාර වල ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම කොණ්ඩේ යන්න ගත්තා. මේ බෙහෙත් වල විශේෂ ප්‍රතිඵලයක් වශයෙන් මම ගන්නවා කොණ්ඩේ යන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුණා. මෙයාට පිට් එක හැදෙන්න වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. අවුරුදු 4ක් වෙනවා. දැන් මේ මුලින්ම හැදුනා මාසයකට එකමාරක විතර සැරයක් හැදෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ මේ ටික මේ කාලේ දික් වුණා මාස 7ක් විතර වෙනකන් හැදෙන්නේ නැතුව තියෙනවා. ඒ වුණත් මෙයාට අර පිට් එක හැදෙන මේ තැනට වෙනකන් ඒ කිට්ටුවට වෙනකන් ලක්ෂණ එනවා. ඒ තත්ත්වය නිතර හැදෙනවා. දවසට 10-12 සැරයක් හැදෙනවා. ඉතින් මේ දැන් ආම්දුරෝ වේත් කළාට පස්සේ දවස් 12ක් යනකම් හැදුන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ දවස් 3ක් විතර ඉඳලා දැන් ආපහු හැදෙනවා. දවසට 2 සැරයයි 3 සැරයයි ඒ වගේ තමයි හැදෙන්නේ. තෙරුවන් සරණයි මං ඉන්නේ ඕමාන් වල මගේ නම ශ්‍රියානි මම මේ කතා කරන්නේ අල්ගම්වත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේ හදපු මහා සාරස්වති අමෘතය ගැන. මම ඒක ගත්තා. මම ඒක ගෙන්න ගත්තා ලංකාවෙන් මේ රටට. ගෙනගෙන දැන් මම දවස් 10ක් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන අතරතුර මම කලින් ගොඩාක් රෝගී තත්ත්වෙන් හිටියේ. මම ඉංග්‍රීසි බෙහෙත් ගොඩාක් ගත්තා. මට ඒකෙන් කිසිම සුවයක් දැනුනේ නැහැ.
මම මේක දැන් දවස් 10ක් පාවිච්චි කරනවා. මේ දවස් 10 ඇතුළත මගේ බඩේ දැවිල්ල. එතකොට මගේ පිටකොන්දේ අමාරු, බෙල්ලේ හරහා තිබුණු වේදනාකාරී තත්ත්වේ. උඩටවත් නග ගන්න බෑ, මගේ කකුල් අමාරු. මේ දවස් 10 යනකොට මට දැන් සම්පූර්ණ මම ඒකේ සුවය ලබනවා. කිසිම අමාරුවක් නෑ. පුදුමාකාර රසයක් ඒකේ තියෙන්නේ. කනකොට උනත් තවත් වැඩියෙන් කන්න හිතෙනවා. ප්‍රමාණයට වැඩි ඒ වගේ අමුතුම රසයක් තියෙන්නේ. ඒක නම් පුදුමාකාර අමෘතයක්. බඩ දැවිල්ල ඒවා කිසිම දෙයක් නෑ. පුදුමාකාර ලෙඩ ගොඩක් හොඳ වුණා මට. ඒකින් මට ඉස්සර කන්න බැරුව තිබුණේ. මට හොඳට කන්න පුළුවන්. මගේ කොණ්ඩේ සූරා ගාලා හැලෙනවා. දැන් නම් ඒ කොණ්ඩේ හැලිල ගතිය බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. මං හිතනවා දවස් 21 යනකොට සම්පූර්ණයෙන් මේක අඩු වෙලා යයි එකත්. අනිත් දෙයට මට දවස් 10 යනකොට සුව වුණා. උදේ පාන්දර මේ ඖෂධය ගත්තට පස්සේ මුළු දවසම මහා ප්‍රාණයක් ඇඟට දැනෙනවා. ඇඟේ බර ගතිය නැහැ. ඕන තරම් වැඩ කරන්න පුළුවන්. ඉස්සර වැඩක් කරන්න කියලා පැත්තකටලා ඉඳගෙන ඉන්න තරමට ඇඟට සනීපයි කියලා හිතෙනවා. ඒ තරම් කම්බිලි ගතියක් තිබුණේ. පුදුමාකාර ඖෂධයක් මේක. මේක ඒ ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඒ තරම් ගුණ දෙන ඖෂධයක් මේක. මේ මහා සාරස්වතී අමෘතය කියන්නේ පුදුමාකාර අමෘතයක්. ඇත්තමයි මනුස්ස ශරීරයට හදපු පුදුමාකාර ගුණ දෙන ඖෂධයක්. මේක හදපු ස්වාමීන් වහන්සේටත් මහා පිනක් රැස් වෙනවා. මේ කර දෙයට පුළුවන් කෙනෙක් අරගෙන ඉක්මනින් මේ ලෙඩ සුව කරගන්න. මේ දැන් සාමාන්‍යයෙන් දැන් ඉස්කෝලේ ගියා අවුරුදු 7න් විතර වගේ තමයි ඉස්කෝලේ දෙවෙනි පන්තිය වගේ වෙනකොට තමයි මෙයාගේ පොඩ්ඩක් අකුරු ලියන ගතිය ටිකක් අඩු වුණා. නිකම් දෙවිල්ල වගේ අකුරු ලියන ගතියක් තිබුණා. ඒකකින් පොඩ්ඩක් ඉස්කෝලේ ටීචර්ව මෙන්න පොඩ්ඩක් බලවන්න කියලා ඒකම වගේ තමයි ඇහි රතු ගතියක් ආව. නිකන් නහර රතු පාටට නහර ලේ නහර ඉලිප්පිනා වගේ. ඊට පස්සේ ඒකට පෙන්වුවාම ඒකට බෙහෙත් කන්නාඩි දැම්මා. මේ පොඩි වපරකුත් තිබුණා. ඒ කන්නාඩි දැම්මා. ඉතින් ඒකට බෙහෙත් මේ කරාට ඉතින් ඒක අඩුවක් වුණේ නැහැ. ඊට පස්සේ ඇවිදින එකේ ඊට පස්සේ පොඩ ඇවිදින එකේ විසු වෙන ගතියක් ඇති වුණා. ඇවිදින්න බැරි වුණා. පොඩක් මේ කියන්නේ අල්ලගෙනම යන්න ඕනුනේ පිටිපස්සටම යනවා. කොහොම අල්ලගෙන තමයි අපි එවිටවන්නේ ඕනේ. ඉතින් මේ ඊට පස්සේ ස්නායු සම්බන්ධව ડોක්ටර් කෙනෙකුට පෙන්නුවා මම. පෙන්නුවට ඒගොල්ලෝ ඉඳන් මේක ඉතින් මේ තත්ත්වෙම තියෙයි නැත්නම් ඔබ මේ සමහරට උන්ට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මේ තත්ත්වෙම තියෙයි කියලා. ඒ සෑහෙන දැන් මේ ප්‍රතිකර්ම කරා දැන් අවුරුදු 18ක් වෙනකම්ම ඒක වෙද්දින්කින් ගොඩාක් තාමත් කරනවා. ඉතින් මේ දැන් ඊට පස්සේ දැන් මේ ආම්දුරගෙන ආරංචි වෙලා තමයි දැන් අපි මේ ආවේ. මේ ආම්දුරන්ගෙන් දැන් ප්‍රතිකාර පොඩ්ඩක් බලන්න මේව කරන්නේ. ඇත්තටම දැන් ආම්දුර දුන්නා බෙහෙත් වලින් දැන් දවස් මාසයක් විතර පාවිච්චි කරා අපි. ඒකෙන් දැන් පොඩි ගුණයක් තියෙනවා. මේ ඇගේ සතු ගතිය ටිකක් මහත් වුණා. ඒ වගේ පොඩි ගුණ තියෙනවා. අර බෙල්ල චුට්ටක් යන ගතිය බෙල්ල දැන් කතා කරන කවුරු හරි කතා කරනවා ශබ්ද වෙනකොට කලින් බෙල්ලක් යනවා. බෙල්ල ඇලීට යනවා යාගේ. දැන් චුට්ටක් තියෙනවා. ඒ වුණාට තීච්ච ගතිය වලින් දැන් ටිකක් අඩුයි ඒවා. ඒ ගතිය. මේ ඖෂධය ලබාගෙන තමන්ගේ හිතට දැනෙච්ච ඒ හැඟීම සහ අත්දැකීම අවංකව තමයි මිනිස්සු මේ විදිහට කිව්වේ අපේ හැමෝටම. අවංකවම කතා කරමු. දැන් මෙතනින් එහාට මම හිතන සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ. තවත් ඕනතරම් ඉතින් මෙහෙමයි ඉතින් දිගට ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ මිනිස්සුගේ සතුට තමයි මිනිස්සු ප්‍රකාශ කළේ. අපේ හැමෝටම ගොඩක් දැන් අහන ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ ඔබ වහන්සේ වැඩ වාසය කරන මේ ස්ථානය ගැන ගොඩක් අය අහනවා. මම මේ අතුරු කාරණයක් විදිහට අහන්නේ අපිට පුළුවන් ද කියන්න මේ වෙලාවේ කොහොමද? ඕ නෑ දැන් මෙහෙමයි. ඒක හොඳයි ඒක අහන එක. මේ එතකොට එන කෙනෙකුට පහසු වෙයි. හැම වෙලෙම එන්න එපා. එන කෙනෙක් අමතුමක් දීලා එන්න. බෙහෙත ගැනීම සඳහා ඔබ එනවා නම් මේ පන්සල තියෙන්නේ හංවැල්ලයි පූගොඩයි අතර. ඒතර පූගොඩ පැත්තෙන් එන කෙනෙකුට පූගොඩින් හංවැල්ල පාරේ මගක් දුර එනකොට කිලෝමීටර් 3ක් විතර එනකොට ගිරිදර පන්සල. හංවැලට ළඟ කෙනෙක් ඉන්නවා නම් හංවැලට ඇවිල්ලා හංවැල්ලෙන් කිරිඳිවැල පාරේ ටික දුරක් එනකොට කිලෝමීටර් 5ක් විතර එනකොට ගිරිදර පන්සල. හරි. ඒතකොට Tamanට හොයාගන්න පුළුවන් Taman ළඟ පැත්ත කොහෙද කියලා පූගොඩින් එනවා නම් පූගොඩ ඉඳන් හංවැල්ල පාරේ කිලෝමීටර් 5ක් විතර යනකොට පාරායිනම ගිරිදර පන්සල. හංවැල්ලේ ඉඳන් කෙනෙක් එනවා නම් ඒන කෙනා හංවැල්ලෙන් කිරිඳිවැල පාරේ කිලෝමීටර් 5ක් විතර යනකොට ගිරිදර පන්සල. දැන් අපි මේ අද වැඩසටහන පටිගත කරන්නේත් ගිරිදර පුරාණ විහාරස්ථානයේ ඉඳලා. ඉතින් අපේ හැමදෙරුනේ එහෙනම් වැඩසටහන අවසන් කරාම දැන් අපිට වැඩි කතන්දර ඕනේ නැහැ. මම අවසාන වශයෙන් මේ කාරණේ අහන්නම්.
මොන වගේ අසනීප තත්ත්වයන් තියෙනවා නන්ද අපිට මේ ඖෂධය පාවිච්චි කරන්න පුළුවන්. ඕනම අසනීප තත්ත්වයක මේක පාවිච්චි කරන්න පුළුවන්. කෙටියෙන්ම කතා වෙච්ච. හරි එහෙනම් අපේ වැඩසටහන අපි අවසන් කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපේ හාමුදුරුවෝ කාර්යබහුල තත්ත්වයේ සිටියේදීත් අපිට කතා කරන්න අද අවස්ථාව ලබා දුන්නා. මම හිතන්නේ මේ අපි ඉදිරියටත් වැඩසටහන් කීපයක් එක්ක සම්බන්ධ වෙමු අපේ හාමුදුරුවෝනේ. ඉතින් අපි කතා කරේ සාරස්වති අමෘතය සම්බන්ධයෙන්. මේක ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධතාව ගොඩනගා ගන්න ආකාරයන් පිළිබඳව මම හිතන්නේ ඔබ දන්නවා. සහ වැඩසටහන අපිට මේ දුරකථන අංක ඔබට වැඩසටහනේ දැක බලා ගන්නත් හැකියාව තිබෙනවා. ඉතින් අපි අද දවසේදී කතා කරේ පූජ්‍ය අල්ගමුවත්තේ සුමන වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් එක්ක අපි හඳුරුනේ බොහොමත්ම පිං එහෙනම් මේ කාරණා පිළිබඳව දැනුවත් කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් ඔබේ අදහසුත් අපිට කියන්න. ඔබ ඖෂධය ලබා ගත්ත කෙනෙක් නම් ඒ ලැබිච්ච ප්‍රතිඵලත් අපිට කියන්න අමතක කරන්න එපා. නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. ආයිබෝවන්.